ලියන්න මාතෘකාව සංගීතය 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 අනේ පුතේ අහගන්න රිද්මයකට අනුව අපිට හරි ඇහෙන ගායනා කරන හරි නැත්නම් වාදනය කරන හරි ශබ්ද සමූහයකට කියනවා සංගීතයක් කියලා. හරි. රිද්මයක් තියෙනවා. දැන් ඇත්තටම මොකක් හරි අලුතෙන් සින්දුවක් ආපුවාම මේක ලස්සන නම් තාලේ ලස්සන නම් අපිට ටක් ගාලා මතකෙ හිටිනවා සින්දුව. ඇත්තට මේ හැබැයි අපි සිංහල පොතේ තියෙන කවියක් පැල් බැඳගෙන පාඩම් කරත් අපිට පාඩම් හිටින්නේ. එහෙම නේද? ඇයි හේතුව? අපිට අරගෙන තියෙන සංගීතයේ තාලයට තමයි අර සින්දුව ටක් ගාලා මතක හිටින්නේ. මොකද සංගීතයට අපේ මොළය ප්‍රියයි. හරි. මොළේ හරි කැමති සංගීතයට. ඒකින්ද ටක් ගාලා මතක හිටිනවා. හරිද? හැබැයි අර සිංහල පොතේ තියෙන නැත්තම් මොකක් හරි කවියක් පාඩම් කරනවා අනේ මතක හිටින්නේ නැහැ. හේතුව ඉතින් තාලයක් නැහැ අපි ඔය හරක උඹෑ කියනවා වගේ කියලා දානවනේ. ඉතින් මොලේ කැමති නැහැ ඒක මතක තියාගන්න. ඒකයි ගැටලුව. බලෙන් මතක තිබ්බන් තියාගන්න මතක ගිහින්. හරි. මිසක්ක ආසාවට මතක හිටිනව නෙමෙයි. අනේ අර සින්දුව ලස්සන තාලෙට සංගීතයත් එක්ක ඇහෙද්දි අපිට සින්දුව පාඩම් කරන්න කිසිම උවමනාවකුත් නැහැ. තුන් පාරක් විතර අහපුවම සින්දුව කටපාඩම්. ඒකයි ඒකේ තියෙන වෙනස. හරි. රිද්මයානුකූලව පිළිවෙලින් ගැයෙන හරි වැයෙන හරි නාද සමූහයකට කියනවා සංගීතයක්. සංගීතයට මිනිසා වගේම සත්තුත් ප්‍රිය කරනවා. සංගීතයට සත්තුත් ප්‍රිය කරනවා. ඔය සමහර බල්ලෝ පාරේ අර ලවුඩ් ස්පීකර් දාලා සින්දුවක් දාන යද්දි බල්ලොත් උඩ බලාගෙන හූ කියලා බුරනවා. අහලා තියෙනවද? හරි. සංගීතයට සත්තුත් ප්‍රිය කරනවා. තේරුණේ? බුදුහාමුදුරුවෝත් සංගීතයට ප්‍රිය කරා. හරි. ලියන්න මෙහෙම ලියන්න රිද්මයානුකූලව පිළිවෙලින් ගැයෙන හෝ වැයෙන ඒ කියන්නේ ගායනා කරන හරි වාදනය කරන රිද්මයානුකූලව පිළිවෙලින් ගැයෙන හෝ වැයෙන ශබ්ද සමූහයක් සංගීතය නම් වේ. ශබ්ද සමූහයක් සංගීතය නම් වේ. හරි සර්. හරි. ගහන්න ඉරක් මුළු වාක්‍යෙට. හරි. රිද්මයානුකූලව පිළිවෙලින් ගැයෙන හෝ වැයෙන ශබ්ද සමූහයක් සංගීතය නම් වේ. ඔව්. සර් මැසේජ් එක දැනුයි දැක්කේ මම දැනුයි කනෙක්ට් උනේ සර් ගොඩක් කියනවාද? නෑ පුතේ අපි එක වාක්‍යය ලිව්වේ.
මම ඒත් මේකේ වීඩියෝ එක YouTube දානවා ඔයාලට ලින්ක් එක දාන්නම් ඊට පස්සේ චුට්ට බලා ගන්න ඔයා ඈ නෝට් එකත් ළමයින්ට කියලා තම්මන්නම් ඈ එක වාක්‍යයි ලිව්වේ වාක්‍යයි මාතෘකාව සංගීතය කියලා මාතෘකාව ලියන්නකෝ සංගීතය කියලා මාතෘකාව ලියලා ලියන්න මෙහෙම රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන ශබ්ද සමූහයක් සංගීතය නම් වේ. මොකද සර් වැයෙන එකට පස්සේ කිව්වේ ටිකක් ආයි කියන්න. ගැයෙන හෝ වැයෙන ශබ්ද සමූහයක් සංගීතය නම් වේ. හරිනේ ලියන්න උදාහරණයක් බටනලා වාදනය උදාහරණයක් බටනලා වාදනය වයලීන් වාදනය බටනලා වාදන වයලීන් වාදන හරි ලස්සනයි අහන්නනේ ඔයාලට ඉස්කෝලේ උගන්වන්නේ නැද්ද තාම? නෑ සර්. නෑ සර්. නෑ සර්. හරි. අපි අපේ 10 වෙනි පාඩම සෙමිනාර් එකකින් කරනවා. ඔයාලා කැමතිද? 10 වෙනි පාඩම. අන්තිම පාඩම. 10 නෙමෙයි 9. මොකද කියන්නේ කැමතිද? කැමතියි. කැමතියි සර්. ඒකට මම වෙනම ගෲප් එකක් හදනවා. තේරුණේ වෙනම ගෲප් එකක් හදනවා. ඒක සම්පූර්ණ නොමිලේ කරන්න. තේරුණාද? එතකොට ඔයාලා ඒ ගෲප් එකේ link එක ඔයාලගේ ඉස්කෝලේ ගෲප් වලට ඔයාලගේ යාළුවන්ට හැමෝටම යවලා 6 වසරේ කට්ටියව join කරන්න. පුළුවන්ද කරන්න? පුළුවන්. ඒ පාඩම නොමිලේ කරන්න. හරි. ටියුට් එකක් නොමිලේ දෙන්නේ. හරි. ටියුට් එකක් නොමිලේ දෙන්නේ. කරන්නෙත් නොමිලේ. එතකොට ඕන කෙනෙක්ට join වෙලා පාඩම කරගන්න පුළුවන්. ඊට පස්සේ කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ ක්ලාස් එකට එන්නත් පුළුවන්. තේරුණේ? ඒ පාඩම නොමිලේ කරන්නේ. එතකොට ලබන සතියේත් ඔයාලට උගන්වන්නේ නැහැ නේ ඉස්කෝලේ නේද? නෑ. එහෙනම් අපි ලබන සතියේ දවසක උදේ දාගත්තොත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්ද? පුළුවන් සර්. පුළුවන්. හරි. එහෙමනම් ලබන සතියේ මම හිතන්නේ හොඳයි දවස බදාදා. ලබන සතියේ බදාදා උදේ 8ට පුළුවන්ද? පුළුවන් සර්. ලබන සතියේ බදාදා උදේ 8ට අපි අපේ 9 වෙනි පාඩම මම මේ පාඩමේ ටියුට් එක එවනවා ඔයාලට කරනවා. හරි? ඒකට මම වෙනම ගෲප් එකක් හදලා ඒ ගෲප් එකේ link එකත් එක්ක ඔයාලට මැසේජ් එකක් දානවා. ඒ දාපුවාම ඔයාලා මේ මැසේජ් එක ඔයාලගේ ඉස්කෝලේ ගෲප් එකට දාන්න. තේරුණේ? ඊළඟට ඔයාලගේ යාළුවන්ට යවන්න. එහෙම අපි කට්ටිය එකතු කරගෙන නොමිලේ එදාට මේ පාඩම උගන්වනවා. හරි හැමෝම ඉගෙන ගන්න. ඔව්. අක්කට එකට පන්තියක් තියෙනවා කීයද සෙමිනාර් එක ඉවර වෙන්නේ 8ට පුතේ අපි පටන් ගන්නෙ මම 10:00 විතර වෙද්දි ඉවර කරනවා. සර්. ඔව්. සර්. මේ එන බදාදද ඊළඟ බදාදද? මේ එන බදාදා. අද දැන් බ්‍රහස්පතින්දානේ. ඊට පස්සේ එන බදාදා. ඔව්. සර් මන් දැනුයි ඇඩ්ඩුනේ මොන හරි කිව්වද?
චුට්ටක් ලියලා තියෙන්නේ පුතේ. මම නෝට් එක දාන්නම් ඔයාට ඈ. ආ සර්. හරි. උදාහරණ දෙක ලියාගත්තනේ නේ. මම මේ අර මැසේජ් එකේ ඔක්කොම විස්තර දාලා තියෙනවා. සෙමිනාර් එක කවද්ද තියෙන්නේ? සෙමිනාර් එකේ මොනවද කරන්නේ? ටියුට් එක දාන්නේ මම කොයි වෙලාවටද? ඒ හැම දෙයක්ම මේකේ තියෙනවා. තේරුණා? එතකොට ඔයාලා අමුතුවෙන් අහලා දැනගන්න ඕනේ නැහැ හැම දෙයක් මේකේ තියෙනවා ඈ. හරි. සමා වෙන්න ඕන මට අද වෙලාව පොඩ්ඩක් පැටලුණා මේ ක්ලාස් එකට දාද්දි. 5යි 15ට කියන එක මම 6යි 15ට කියලානේ දාලා තියෙන්නේ බං. ඒකනේ ගැටලුව උනේ. හරි. මට චූටි මතක් කිරීමක් ගෙනල්ලා දෙන්න. ශබ්දයක් ඇතිවන්නේ මොකක් නිසාද? කම්පනයක් නිසා. කම්පනයක් නිසා. ශබ්දයක් ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම කම්පනයක් නිසා. මට කියන්න කම්පනයක් කියන්නේ මොකක්ද? මැද පිහිටුමක සිට දෙපසට සිදුවන ඔබ මොබ මැද පිහිටුමක සිට දෙපසට සිදුවන උබ මොබ චලිතයකට කියනවා කම්පනයක්. හොඳට මතක තියෙන්න ඕන ඒවා. මැද පිහිටුමක සිට දෙපසට සිදුවන ඔබ මොබ චලිතයකට කියනවා කම්පනයක්. පැහැදිලිනේ? සංගීතය කියන්නේ මොකද්ද? රිද්මයානුකූලව ගායනා කරන හරි වාදනය කරන හරි ශබ්ද සමූහයකට කියනවා සංගීතයක් කියලා. හරි. ඊළඟට අපි කියපු දේ සංගීතයේ මිනිස්සු වගේම සත්තුත් ප්‍රිය කරනවා. හරි. ඔයාලා දන්නවද සංගීතයට පුළුවන් සමහර රෝග සුව කරන්න? මාරයිනේ. සංගීතයේ සමහර රෝගවලට ඖෂධයක්. අපේ පාළුව කාන්සිය මගාරින්න සංගීතයට පුළුවන්. අපි නිකන් පාළු දැවුනහම සින්දුවක් අහනවනේ නේද? නිකන් පාළුවක් දැවුනහම සින්දුවක් අහනවා. අපි වැඩ කරන වේගය වැඩි කරන්න සංගීතයට පුළුවන්. හරි. නිකන් උද්දලුක ගා ඉන්නකොට සින්දුවක් ඇහුනොත් එහෙම උද්දලු ගාගෙන කියකිනේ නේද? නිකන් හොඳට නැගලා යන සින්දුවක් ඇහුනොත් එහෙම අපි වාහනයක යද්දි හොඳ වේග රිද්ම සින්දුවක් කරනවා නම් අපි ටිකක් හයියෙන් යනවා. නේ? සංගීතයට පුළුවන් අපි වැඩ කරන වේගය වැඩි කරන්න. සංගීතයට පුළුවන් රෝග සුව කරන්න. සමහර හෘද රෝග, ગેස්ට්‍රයිටිස් වලට මෘදු සංගීතයේ හොඳ ප්‍රතිකාරයක්. මෘදු සංගීතය. ඒ කියන්නේ ඔය ඉස්සර කාලේ ඇහුණු සරල සින්දු. දැන් තියෙන අටමගල් නෙමෙයි. දැන් තියෙන ඇහුවොත් ગેස්ට්‍රික් නෙමෙයි කෙලින්ම පිළිකා හැදිලා හිටින්නේ දැන් තියෙන ඒවා අහපුවාම. තේරෙනවද කියන්නේ? හරි. දැන් තියෙන සින්දු නෙමෙයි මෘදු සංගීතය අහපුවාම ગેස්ට්‍රයිටිස් සුව වෙනවා. මොකද හේතුව? ગેස්ට්‍රයිටිස් වැඩි වෙනවා මානසික ආතතියට. හරි. මානසික ආතතිය අඩු වෙනවා සංගීතයට. හරි. තේරෙනවද? ඔය සමහර ලොකු ඔපරේෂන් කරන අය ඔපරේෂන් එකට කලින් සින්දුවක් අහනවා. එහෙම අහන්න දොස්තරලා කියනවා. නිර්දේශ කරනවා. දැනගන්න මේ වගේ දේවල්. කියන්නේ යටින් තරු ලකුණක් දාලා. සංගීතයට මිනිසා මෙන්ම සතුන්ද ප්‍රිය කරයි. සංගීතයට මිනිසා මෙන්ම සතුන්ද ප්‍රිය කරයි. සංගීතයට මිනිසා මෙන්ම සතුන්ද ප්‍රිය කරයි. එමෙන්ම සංගීතයට සමහර රෝග සුව කිරීමේ එමෙන්ම සංගීතයට සමහර රෝග සුව කිරීමේ හැකියාව තිබේ. එමෙන්ම සංගීතයට සමහර රෝග සුව කිරීමේ හැකියාව තිබේ.
හැබැයි දෙයක් අහගන්න. ඕගොල්ලන්ගේ ගෙදර ගොඩාක් හයියෙන් සින්දුවක් දාලා තියෙද්දි හරි අම්මා ගිහින් බයිනවනේ බూరు මගුල වහපන් කියලා. හරි. බයිනවනේ සමහරක් වෙලාවට කොල්ලන්ට හයියෙන් සින්දුවක් දාලා තියෙද්දි බයිනවනේ එකපාරට. ඒ කියන්නේ මොකද්ද ළමයි? සංගීත නාදයක් වුණා. සද්දේ අධික වුණාම සමහරක් වෙලාවට කනට මොනවා වෙන්න පුළුවන්ද? පීඩාකාරී වෙන්න පුළුවන්. ඒක තේරෙනවද? දැන් සමහර අය මියුසිකල් වලට ගිහිල්ලා එහෙම අර ස්පීකරේ ගාවින්ම හිටගෙන ඉන්නේ. මොකුත් නෑ අර සද්දෙට උඩ යන්න එනවා. ඒත් එතනට වෙලා හිටන් ඉන්නවා ගුරුව වගේ. හොඳ නෑ. සංගීතයක් වුණත් සද්දේ අධික වුණාම මොනවා වෙනවද? කනට පීඩාකාරී. පැහැදිලි? ඒක ලියන්න ඊළඟ තරලකුණ. සංගීත නාදයක් වුවද සර් මොකද්ද කිව්වේ? සංගීත නාදයක් වුවද ශබ්දය අධික වූ විට සංගීත නාදයක් වුවද ශබ්දය අධික වූ විට කනට පීඩාකාරී විය හැක. සංගීත නාදයක් වුවද ශබ්දය අධික වූ විට කනට පීඩාකාරී විය හැක. ඉරක් ගහන්නේ වාක්‍යෙට. සර් මම රසාංජලි දැනුයි ජොයින් උනේ සර් සිග්නල් නැති නිසා මේ දැන් කරපු වැඩ ටික සර් කාට හරි කියලා එවන්න පුළුවන්ද ෆෝන් එකට? මම කිව්ව වාක්‍ය චුට්ටක් කියන්න. හරි පුතේ මම එවන්නම් ඈ. එවන්නම් කියන්නේ මම වීඩියෝ එක YouTube එකට දාලා link එකම දාන්නම් ඔයාලට. ඒකට ඔයාට අද මුළු ක්ලාස් එකම අද බලා ගන්න පුළුවන්. මොකද අද මගේ අතින් පොඩි වැරද්දක් වුණානේ. 5:15ට පටන් ගන්න ක්ලාස් එක 6:15ට කියලා මං කියපුවානේ. හරිද? ඒක නිසා මගේ වැරද්ද නිසා මම YouTube එකට අද ක්ලාස් එකේ වීඩියෝ එක අනිවාර්යෙන්ම දානවා. එතකොට ඔයාලට ඒකේ link එක යොමුවාම බලන්න පුළුවන්. රසංජලි බලන්න දන්නව නේද? ඔව් සර්. හරි. එතකොට ඔයාලට ඔක්කොම ලියා ගන්න පුළුවන් නෝට් එකක් අමුතුවෙන් ඕන වෙන්නේ නැහැ ආ. හා සර්. හරි. එතකොට මොකද්ද දැන් අනිත් එක්කෙනා ඇහුවේ? සංගීත නාදයක් වුවද ශබ්දය අධික වූ විට කනට පීඩාකාරී විය හැක. හරි. මේ වාක්‍යෙටම ඉරක් ගන්න. හරි සර්. හරිනේ? ඊට පස්සේ සංගීතයේ කතාව ඉවරයි. ලියන්න මාතෘකාව ഘോഷාව. ഘോഷාව. කිසිම තාලයක් නැතුව සරබර සස් ගගා ඇහෙන්නේ ඉන්න සද්ද. උඹලා ගිහින් තියන පොලක් මැද්දට. ආන් ඇහෙනවා ഘോഷාවක්. ඕෆ් පීරියඩ් එකක් වෙලාවට පන්ති කාමරේ මැද්දේ ඉඳගෙන බලපල්ලකෝ. ඕෆ් පීරියඩ් එකක් වෙලාවට පන්ති කාමරේ මැද්දේ ഘോഷාවක් ඇහෙනවා. ඔක්කොම කෑ ගහනවා එක එක්කවත් කියන මගුලක් ඇහෙන්නේ නැහැ. ආන් ഘോഷාව. අර ගස් කපන මැෂින් එකේ සද්ද අහලා තියෙනවද? බුදු අම්මෝ ආන් ഘോഷාවක්. නේ? හරි. ගස් කපන මැෂින් එකේ සද්දේ ආන් ഘോഷාවක්. හරි. කො ලියන්න මෙහෙම ഘോഷාව. කිසිම පිළිවෙලක් නැහැනේ අවිධිමත් ශබ්ද ඇහෙන්නේ. හරි. ලියන්න. රිද්මයක් නොමැති නැත්නම් රිද්මයානුකූල නොවන
අවිධිමත් ශබ්ද රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්ද ഘോഷා නම් වේ. රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්ද ഘോഷා නම් වේ. ගන්න ඉරක්කේ මුළු වාක්‍යෙටම. උදාහරණ ලියන්න. උදාහරණ. වෙළඳ පොළක ഘോഷාව. කෑ ගහනවනේ මිනිස්සු පණ අරගෙන යටිගිරියෙන්නේ. වෙළඳ පොළක ഘോഷාව. තව ලියන්න. නාගරික ഘോഷාව. ටවුන් එකක් මැද්දේ සද්දේ. නාගරික ഘോഷාව. වෙළඳ පොළක ഘോഷාව නාගරික ഘോഷාව. තව ලියන්න. රථ වාහන ශබ්දය. රථ වාහන ශබ්දය. තව යන්ත්‍ර සූත්‍ර හඬ. ഘോഷාවක් නේ. තව එකක් ලියන්න. යන්ත්‍ර සූත්‍ර හඬ. රථ වාහන ශබ්දය යන්ත්‍ර සූත්‍ර හඬ. හරිනේ පුතේ? හරි සර්. ලිව්වා සර්. හරි. පුතේ ආගන්න. අධික ഘോഷාකාරී ශබ්ද අහපුවාම ඇත්තටම අපේ කනට හානි වෙන්න පුළුවන්. තේරෙන්නේ? අධික ഘോഷාකාරී ශබ්ද අහපුවාම ඇත්තටම අපේ කනට හානි වෙන්න පුළුවන්. එතකොට දැනගන්න ഘോഷාකාරී බව වැඩි වුණොත් සමහරක් වෙලාවට අධික ഘോഷාව නිසා අපි මැරෙන්නත් පුළුවන්. තේරෙන්නේ? සමහර ශබ්ද වලට මැරෙනවා. ഘോഷාව අධික වුණා. හරි. ලියන්න මෙහෙම අධික ഘോഷා තව ලකුණක් දාලා ලියන්න වෙනම. අධික ഘോഷාකාරී ශබ්ද නිසා අධික ഘോഷාකාරී ශබ්ද නිසා කන්වලට හානි සිදුවිය හැක. අධික ഘോഷාකාරී ශබ්ද නිසා කන්වලට හානි සිදුවිය හැක. අධික ഘോഷාකාරී ශබ්ද නිසා කන්වලට හානි සිදුවිය හැක.
සර් මේක කට් වෙලා ජොයින් වුණේ අපි දැන් මොන අධික ഘോഷාකාරී ශබ්ද නිසා කන් වලට හානි සිදුවිය හැක. අද ඩයලොග් එකේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවානේ. සිග්නල් අඩු වැඩි වෙනවද ඩයලොග් වල නේද? සමහර පැති වලට. කලින් පන්තියේත් එහෙම වුණා. මේ අහගන්න. ඒක නිසා අපි මේ වගේ අධික ഘോഷාව තියෙන ස්ථානවලට යනවා නම් කර්මාන්ත ශාලා ඇතුළට වගේ යනවා නම් අපි මොකද්ද දාගන්න ඕනේ? හෙඩ්ෆෝන් එක හෙඩ්ෆෝන් එකක් නෙමෙයි කන් ආරක්ෂකයක් දාගන්න ඕන. හෙඩ්ෆෝන් දාලා දින්දු අහන්න වෙයි බං. කන් ආරක්ෂකත් හෙඩ්ෆෝන් වගේ තමයි. තේරෙනවද? නැත්තම් කන් දෙකට ඇබ දෙකක් ගහ ගන්නවා. මොකක් හරි එකක් කරගන්නවා. තේරෙනවද? යන්නේ ඊට යටින් වෙනම එවැනි ස්ථානවලට ගමන් කිරීමේදී සර් තර ලකුණක් දානද ඔව් තරු ලකුණක් දාන්න. එවැනි ස්ථානවලට ගමන් කිරීමේදී කන් ආරක්ෂක පැළඳිය යුතුය. කන් ආරක්ෂක පැළඳිය යුතුය. එවැනි ස්ථානවලට ගමන් කිරීමේදී කන් ආරක්ෂක පැළඳිය යුතුය. ඉරක් ගහන්න කන් ආරක්ෂක. ඇඳ ගන්න ඕන නම් කන් ආරක්ෂක මෙන්න මේ වගේ. අපි සද්ද වැඩි නම් කන් දෙකට අවම කරලා ඇඟිල්ල ගහ ගන්නවනේ. ඈ? මොකද්ද කිව්වේ? මං කන් දෙකට ගමන් කිරීමේදී කන් ආරක්ෂක පැළඳිය යුතුය. ඊට පස්සේ කන් ආරක්ෂකයක් ඇඳ ගන්න ඕන ඔය වගේ. ඔය ටවුන් ළඟ සමහර අය ඉද්දි ගෙදර නිදාගත්තෙත් මේකක් දා ගන්නවා. නැත්තම් රැට නිින්ද යන්නේ නැහැ වාහන වල සද්දෙට. ඉතරයි ඉවරයි. නෑ සර් ඉතරයි හරි සර් හරි සර් ඉවරයි හරි. හරි. හරි සර් ලියන්න පුතේ මාතෘකාව. ශබ්ද ඇති කිරීම සඳහා
විවිධ උපකරණ නිර්මාණය කිරීම. සර් මොකද කිව්වේ? ශබ්ද ඇති කිරීම සඳහා විවිධ උපකරණ නිර්මාණය කිරීම. අද වැරදීම් ගොඩයි නේද පුතේ? මම ලින්ක් එක දාලා තියෙන්නෙත් ඔයාලට 7 වසර ලින්ක් එකමයි. මේ 6 වසර ලින්ක් එක වෙනම තියෙනවා. කමන්නේ මේකට ජොයින් වුණානේ. මේ 7 වසරේ ලින්ක් එකමයි දාලා තියෙන්නේ. දැක්කද? මට මේ සයින් ඔෆ් ෆාම් මෙන්නත විදලා මට පේන්නේ වයර් මාරු වෙලාද කොහෙද? හරි. ටිකක් අමාරුයි ඉන්ජෙක්ෂන් එක ආපු ඉන්න පොඩ්ඩක්. ඒක හැටි ඉතින් ඒ දවස් දෙකක් යනකම්. හරිද? අවුරුදු 30ට වැඩි අයටනේ විද්දේ. මට නම් 30ක් නෑ තව. මට අවුරුදු 20 ගානක් තාම. ඒ ගිහිල්ලා කැම්පස් එකේ ID එක දුන්නාම මටත් විද්දා. හරි. කමන්නේ කලින් විද ගන්න එක හොඳයිනේ. නේද? නැත්තම් උඹලටත් මේ පන්ති කරන්න දැන් පටන් ගත්තාම ඉස්සරහට එතකොට මට බය නැතුව ආව හැකිනේ. දැන් තව මාසෙකින් අනිත් එකත් විදිනවා. හරි. එතකොට ප්‍රශ්නයක් නැහැ. අවුලක් නැහැ. හරි. අපි කුරුණෑගල දිස්ත්‍රික්කෙත් නැයිති වෙන්නේ. ඒක නිසා මෙහි ඉන්ජෙක්ෂන් විදිනවා. මම හිතන්නේ පුත්තලන් දිස්ත්‍රික්කේ සමහර පැති වලට විද්දා. හරි. කොහොමත් අපිට ගියාම විදිනවා. ඉන්න මං ගිහිල්ලා එකක් විදගත්තා. දැන් අනිත් එකද හරි අවුලක් නැහැ ළමයි. විද්දද කියන්නවත් දන්නේ නැහැ යා. හරිද? දැන් ඉන්ජෙක්ෂන් එකක් විදිද්දි වෙන ඒවා රිදෙනවනේ. ටිකක් රිදෙනවනේ මං කියන්නේ. එහෙම දන්නේ නැහැ. හරිද? මම මෙහෙම තව අත උස්සනවා. අර ගෑනු මිනිස්සයා විදලත් ඉවරයි. මං හැරිලා බලපුවම හරි විද්දා කිව්වා. මං ආයෙ හැරිලා බැලුවා විද්දාද නැද්ද කියලා. හරි. විදලා ඉවරයි දන්නේ නැහැ. හරි. අර කූඹියෙක් කන ගන්නටවත් නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. හරි. විද්දලු. විදලා පොඩ්ඩක් අද නිකන් මඤ්ඤං ගතියක් තියෙන එකයි පොඩ්ඩක්. හරි. චුටි උණ ගතියක් තියෙනවා. ඒක එහෙම වෙනවා. මොකද ඇඟේ ප්‍රතිශක්තිය ගොඩ නැගෙනකොට එහෙම වෙනවා. තේරෙනවද? ඉතින් ඊළඟ සීසන් එක අවුරුදු 12ට වැඩි අයට විදිනවලු නේ. ඔයාලා වහුවෙන්නේ නැද්ද? ඔයාලගේ වයස කීයද අවුරුදු? 11යි සර්. 11යි. දශමයට මිස් වෙලා තියෙන්නේ නේ. හරි. ඔයාලට විදින්නේ නැහැ එහෙනම්. ඊළඟ සීසන් එක දැන් අවුරුදු 30ට වැඩි අයට විද්දානේ. අවුරුදු 12ට වැඩි අයට ඊළඟට විදිනවලු. කොහොම ගිහිල්ලා ඔක්කොටම විද්දාම මේ ප්‍රශ්නේ කෙලවරක් වෙයි. හරි. අඩු වෙයි. එහෙම අතුරු ආබාධයක් එහෙම ප්‍රශ්නයක් නෑ. විඳින්න chance එකක් හම්බුනොත් විඳ ගන්න. මම නම් මට විඳින්න chance එකක් හම්බුණා මම විඳා. හරි. එහෙම තමයි කරන්න ඕනේ. මොකද නැත්තම් බය නැතුව ගමනක් විමනක් යන්න ටිකක් අමාරුයි මේ දවස්වල. තේරෙනවද? හරි. ශබ්ද ඇති කිරීම සඳහා විවිධ උපකරණ නිර්මාණය කිරීම. සයිනෝෆාම් නිසා තමයි මේ ප්‍රශ්නේ උනේ ඈ. 7 වසර ලින්ක් එකමයි දාලා තියෙන්නේ. නැත්තම් අද ඔයාලගේ 13 වෙනි ක්ලාස් එක නෙමෙයි 12 වෙනි ක්ලාස් එක ඈ. හරිද? මම දාලා තියෙන්නේ ක්ලාස් 13 කියලානේ. ඒ 7 වසර ලින්ක් එක මීට කලින් කරපු ක්ලාස් එකේ ලින්ක් එක. කොහොමම දාලා තියෙන්නේ. හරි? ඒක නිසා මේක විනාඩි 40කින් කට් වෙයිද දන්නෙත් නැහැ. හරි. මොකද නැත්තම් පැය දෙකම හිටින්නේ නැත්නම් දන්නේ නැහැ මේක. පොඩ්ඩක් බලමු අපි. එහෙම වුණේ නැත්නම් මේ කට් වුණොත් ආයේ මේ ලින්ක් එකටම ජොයින් වෙන්න. හරි. දැන් සද්ද ඇති කරන්න විවිධ උපකරණ නිර්මාණය කරන්න. ඇත්තට පුතේ මේ ලෝකේ සද්දයක් හදා ගැනීම උදෙසා ශබ්දයක් හදා ගැනීම උදෙසා අපි නිර්මාණය කරලා තියෙන උපකරණ මොනවාද? ඒ කියන්නේ දැන් වාහනයක එන්ජින් එකේ සද්දයක් එනවා.
ඒක අපි හදාගෙන තියෙන්නේ බං එන්ජින් එකක් හදන්නේ සද්ද ගන්නද? වාහනයක එන්ජින් එකක් මොකද්ද හදන්නේ සර්? සද්ද ගන්නද? නැහැනේ. ඒක හදන්නේ අපිට යන්න. අපිට ඒකේ සද්දේ වැඩක් නැහැ. අපි ශබ්දයක් නිපදවීමේ අරමුණින් හදන භාණ්ඩ මොනවද පුතේ? ටක්කයක්. ගුවන් විදුලියක්. ශබ්දයක් නිපදවීමේ අරමුණින් හදලා තියෙන භාණ්ඩ තමයි පුතේ මොනවාද? මං හරිද? හරි සර්. සේරම සංගීත භාණ්ඩ වලින් සද්දයක් එනවද නැද්ද? එනවා. සද්දයක් එන්නේ නැති සංගීත භාණ්ඩ මේ ලෝකේ තියෙනවද? නෑ. සද්දයක් එන්නේ නැත්නම් සංගීත භාණ්ඩයකින් වැඩක් නැහැ නේ. සද්දයක් එන්නේ නැති සංගීත භාණ්ඩයක් නම් ඉතින් ඒක කැඩිච්ච එකක්. නේද බං? හරි. කැඩිච්ච ඒ වගේ විතරයි සද්ද එන්නේ නැත්තේ. අනිත් ඒ වගේ සද්ද එන්න ඕන. ලියන්න තරු ලකුණක් දාලා සියලුම සංගීත භාණ්ඩ ටික මොලි දැන් කියන්න. සියලුම සංගීත භාණ්ඩ ශබ්ද නිපදවීම සඳහා සියලුම සංගීත භාණ්ඩ ශබ්ද නිපදවීම සඳහා නිර්මාණය කර තිබේ සියලුම සංගීත භාණ්ඩ ශබ්ද නිපදවීම සඳහා නිර්මාණය කර තිබේ හරිනේ පුතේ අහගන්න සංගීත භාණ්ඩ ශබ්ද නිපදවන හැටි අනුව ප්‍රධාන වර්ග තුනක් තියෙනවා සංගීත භාණ්ඩ ශබ්ද නිපදවන ආකාරය අනුව ප්‍රධාන වර්ග තුනක් තියෙනවා අහලා තියෙනවා සංගීත කරනවා ඉන්නවා ඔව් ශබ්ද නිපදවන හැටි අනුව සංගීත භාණ්ඩ ප්‍රධාන වර්ග තුනක් තියෙනවා එකක් තමයි තන්තු කම්පනයෙන් හඬ නිපදවන භාණ්ඩ මම නිකමට එකක් කියන්නේ තන්තු කම්පණය කරලා හඬ නිපද වෙන භාණ්ඩයක් කියන්න මට තන්තුවක් කම්පණය කරන්නේ ඇදපු ගිටාර් එක. ගිටාර් එකනේ ගිටාර් එක වයලින් ගිටාර් එක වයලීන එක. තන්තුනේ කම්පණය කරන්නේ නේ ඊළඟ වර්ගයේ මොකද්ද පටල කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩ මට කියන්න බලන්න පටලයක් කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩයක් මොකද්ද? පටල ඕ කෑ ගන්න එපා අයියෝ ඔක්කොම කෑ ගන්නවා එකට තබ්ලාව. සර්පිනාවේ කොහෙද පටලයක් තියෙන්නේ බලන්න මට කියපල්ලා පටලේ කියන්නේ මේකයි දැන් බෙරේ එක ගත්තොත් මේව සර්පිනාවේ පටල නැහැ මොල් කියන්න එපා බෙර වර්ග සේරම බෙර වර්ගවල පටල තියෙන්නේ උඩ රට බෙර පහත රට බෙර සබරගමු බෙර පිට රට බෙර ඔක්කොගෙම තියෙන්නේ පිට රට බෙර කියලා ගන්න යා තේරගෙම තියෙන්නේ මොනවාද පටල තියෙන්නේ ඇදපු පටලයක් තියෙන්නේ නේ හරි පටල කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩ තව එකක් තියෙනවා මොකක්ද
වාතය කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩ. බඩනලාව මං කියන්නම් ඈ හුලඟෙන් වාතේ බට්නලාව පිමිද්දි වාතය කියලා තමයි ශබ්දේ නිපද වෙන්නේ. සර්පිනාවට පිඹින්නේ නැහැ. හැබැයි අපි මෙහෙම කරලා හුලං ගහනවා ඒකට. නේ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්පිනාව ගහද්දි. මොකද්ද? මට අරක වැණුවොත් ගහන්න බෑ. ගැහුවොත් වණන්න බෑ. ඒ ඉන්න මං ඉස්කෝලේ යන කාලේ එකෙක් එක්කයි යනවා පැත්තකටලා උඹ වනපන් මං අරක් ගහන්නම් කියලා. ඌ අරකට අල්ලු කරනවා මං ගහනවා. හරි. හොඳයිනේ ක්‍රමේ. සර්පිනාව. තව අරක් මෙහෙම පිඹලා ගහන ඕගන් එකක් තියෙන්නේ මොකද්ද ඒක? මෙලෝඩිකල් මෙලොවිකාර මෙලෝඩිකාව. මෙලෝඩිකාව. තව එකක් තියෙනවනේ මෙහෙම ගාන එකක් ඒක මොකද්ද මවුත් ඕගන් නේද? ඔව් සර්. තව තියෙනවා ඔය ට්‍රම්පට් තියෙනවා ඔය පිමිනෙව්ව ඔක්කොම ඕව තමයි. හරි. ලියන්න මෙහෙම තරු ලකුණක් දාලා. ශබ්දය නිපද වෙන ආකාරය අනුව 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 සංගීත භාණ්ඩ ප්‍රධාන වර්ග තුනක් තිබේ. සංගීත භාණ්ඩ ප්‍රධාන වර්ග තුනක් තිබේ. ශබ්දය නිපද වෙන ආකාරය අනුව සංගීත භාණ්ඩ ප්‍රධාන වර්ග තුනක් තිබේ. කොහොම මේ තුනම ලියලා ඉරි ගන්න. අඩේ උඹට සිග්නලුත් නෑ නේද කෑ ගහන්න එපා බං චන් ගාලා අයියෝ සිග්නල් නැති උන් කෑ ගහන්න එපා අපිට සින්දුවක් තමයි ඇහෙන්නේ එතකොට තවත් ඇහෙනවා ඌ කියපු එක මම මයික් ටික මූට් කරලා තියෙන්නේ දැන් ලියගන්න තන්තු කම්පණයෙන් හඬ නිපද වෙන භාණ්ඩ පටල කම්පණයෙන් හඬ නිපද වෙන භාණ්ඩ වාතය කම්පණයෙන් හඬ නිපද වෙන භාණ්ඩ මොනවා හරි ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා නම් අද මුළු ක්ලාස් එකේම වීඩියෝ එක මම YouTube අප්ලෝඩ් කරලා link එක ඔයාලට දානවා මුළු ක්ලාස් එකම ඔයාලට බලන්න පුළුවන් එන්න කිසිම ගැටලුවක් නැහැ ඒක නිසා කියන්නේ
හරිනේ ලියලා ඉරි ගහ ගන්න තුනටම තන්තු කම්පණයෙන් හඬ නිපද වෙන භාණ්ඩ, පටල කම්පණයෙන් හඬ නිපද වන භාණ්ඩ, වාතේ කම්පණයෙන් හඬ නිපද වන භාණ්ඩ. හරි? ආයෙත් මම කියනවා අද මගේ අතින් වැරද්දක් වුණානේ. ක්ලාස් එකේ වෙලාව පොඩ්ඩක් මිස් වුණානේ. ඒක නිසා මම මුළු වීඩියෝ එකම ඔයාලට දානවා. හරි. ඔයාලා ඒක බලලා ඔයාලගේ තියෙන අඩුපාඩු ඔක්කොම හදාගන්න පුළුවන් පුතේ. හැබැයි හැමදාම දානවා කියලා බලාපොරොත්තු වෙන්න එපා ඈ. හරි. අද දානවා මගේ අතින් වැරද්දක් වුණ නිසා. හරි. ලිවන තුනම ලියන්න පළවෙනි මාතෘකාව. තන්තු කම්පණයෙන් හඬ නිපද වෙන භාණ්ඩ. තන්තු කම්පණයෙන් හඬ නිපද වෙන භාණ්ඩ. හරි අවශ්‍යතාවයක් නැතුව ඔයාලගේ මයික් එක ඕන් කරන්න එපා ඈ. තන්තු කම්පණයෙන් හඬ නිපද වෙන භාණ්ඩ. හරිද? සර් ඔව්. සර් මම දැන් ආවේ. ඔව්. මට ලින්ක් එක ආවේ දැන් සර්. ඒකනේ පුතේ මට වැරදිලා තමයි 6:15ට කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හරිද? එතකොට මම ඔයාට මුළු ක්ලාස් එකේම රෙකෝඩින් එක YouTube එකට දාලා ඔයාට ලින්ක් එක එවනවා. පැහැදිලිද? ඔයාලා ඔක්කොටම මුළු ක්ලාස් එකම බලා ගන්න පුළුවන් එතකොට ඔයාට ඈ. හරිද? හරි සර්. හරි. YouTube එකෙන් වීඩියෝ එක බලන්න දන්නව නේද? ලින්ක් එක එවුවාම ක්ලික් කරපුවාම පෙන්නනවා. හරිනේ? හරි සර්. හරි. මොකද මගේ අතින් වැරද්ද සිද්ධ වුන නිසා මම 5:15 කියලා ගහපු එක පුතේ 6:15 කියලා ටයිප් වෙලා තියෙන්නේ. ඒකයි වැරද්ද. හරි. මේ sign off form මෙන්න තමයි මේ ඔක්කොම කරන්නේ. හරි. එන්නත ගහලා ඉන්න පොඩ්ඩක් මංජම් වෙලා වගේ තියෙන්නේ මට. තන්තු කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩ. පුතේ අහගන්න. හොද්දට ඇදපු තන්තුවක් මේ ගිටාර් එකේ මෙහෙම තියෙන්නේ මෙහෙම තියෙනවා නේද තන්තු? හොද්දට ඇදිලාද තියෙන්නේ නැද්ද? ඇදිලා. හොද්දට ඇදිලා තියෙන්නේ. අදින්නේ නැතුව මෙවුව කම්පණය කරන්න බෑ. එහෙනම් කම්බි වැටක් මෙහෙම ගහලා ශබ්ද නිපදවන්න පුළුවන් නේ නියමෙට සංගීතේ. එහෙම බෑ. ඇදපු තන්තු කම්පණය කරලා හඬ නිපදවන භාණ්ඩ තමයි මෙව්වට අයිති වෙන්නේ. මම කියන්නම් කීපයක්. ගිටාරය, සිතාරය, එස්රාජ්‍ය. එස්රාජ්‍ය එක දැකලා තියෙනවද? ඔව්. ඔව්. ඔව් සර්. එස්රාජ්‍ය. ඔව් සර්. හරි. වීණාව. තව තියෙනවද? තව මට කියන්න ඕගොල්ලෝ දන්නවනම්? වයලීනය. වයලීනය. මැන්ඩලීනය. මැන්ඩලීනය. තව දිල්රුබාව කියලා එකකුත් තියෙනවා. ඔයාලා බලන්න මේවා මොනවාද කියලා. හරි? කියන්න මෙහෙම ඇදි තන්තුවක්. ඇදි තන්තුවක්. ඇදි තන්තුවක්. ඇදි තන්තුවක්. කම්පනයෙන් ඇදි තන්තුවක් කම්පනයෙන් ඇදි තන්තුවක් කම්පනයෙන් හඬ නිපදවන භාණ්ඩ ඇදි තන්තුවක් කම්පනයෙන් හඬ නිපදවන භාණ්ඩ මේවාට අයිති වේ. මේවාට අයිති වේ.
ඇදි තන්තුවක් භාවිතයෙන් හඬ නිපදවන භාණ්ඩ මේවාට අයිති වේ. හිමාශ දැන්ද ජොයින් උනේ? හරි. ඇදි තන්තුවක් භාවිතයෙන් හඬ නිපදවන භාණ්ඩ මේවාට අයිති වේ. ලියන්න උදාහරණ. ගිටාරය, සිතාරය, එස්රාජය, වීණාව, වයලීනය, මැන්ඩලින්, දිල්රුබාව. හරි. මට වැරදීමකින් තමයි 6:15 කියලා ටයිම් එක දාලා තිබුණේ. ඒක නිසා මම අද මුළු වීඩියෝ එකේම ඔයාලට YouTube දානවා. අද රෑ 8 විතර වෙද්දි දානවා. ඊට පස්සේ වීඩියෝ එක බලලා ඔය පස්සේ ජොයින් වුණ අය තියෙන අඩුපාඩු හදලා සම්පූර්ණ නෝට් එක ලියා ගන්න ඕනේ. තේරුණාද? පොඩි වැරදීමක් වුණේ පුතේ මට 5:15ට පටන් ගන්න ක්ලාස් එක මම 6:15 කියලායි ටයිප් කරලා තියෙන්නේ. හරි. හරිද? හරි සර්. හරි. සර් මේ වගේ රූප පොතේ අලව ගත්තට කමක් නැද්ද? කමක් නැහැ. රූප තියෙනවා නම් ඔයාලා ගාව අලුව ගන්න. ඒකේ ගැටලුවක් නැහැ. චූට්ටක් ඉන්න. හරි. ලියන්න පුතේ මෙහෙම මාතෘකාවක් සරල ගිටාරයක් සාදමු. සරල ගිටාරයක් සාදමු. දැන් නිකන් ඉන්න එකේ මේ සතිය හදලා බලන්න. සරල ගිටාරයක් සාදමු. නිකන් ඉන්න එකේ හදලා බලන්න. ලියන්න පුතේ අපිට මේ දේවල් ඕන. අවශ්‍ය ද්‍රව්‍ය කියලා ලියන්න එපා. නිකන් ලියාගෙන යන්න. මේක පරීක්ෂණයක් නෙමෙයි. සිහින් කම්බි 4ක්. සිහින් කම්බි 4ක් තමා සැමන්ටින් එකක් ටිකක් කල් ගියපු සැමන්ටින් එකක් ඈ ළඟදි කඩප එකක් ගන්න එපා නැත්නම් গিitar ගහilla කෙසේදත් ගන්ධකේ ඉන්න බැරුව යනවා
සැමන් ටින් එකක්. ඕනනම් මේකට කම්බි 5ක් 6ක් දාන්නත් පුළුවන්. හරිද? 4ක් ඇති බොරුවට වැඩක් නැහැනේ. ලෑලි කැබැල්ලක්. ලෑලි කැබැල්ලක්. කුඩා ඇන. කුඩා ඇන. සපයා ගන්න. සපයා ගන්න. හරිනේ? saya tahu lagu dari අරු ලකුණු දාමනා ලියන්න ක්‍රමාර්ථ දාම මම පේලියෙන් ලියන්න කියලා කිව්වේ. හරි. මේ මෙහෙමයි අපි කරන්නේ වැඩි. saya wakya මොනවාද? සයිනෝපාම් හින්දා පිස්සු හැදිලා ඉන්න මට තවත් පිස්සු වදවනවනේ බං. හරි. ආගන්න. මේ මෙහෙම දිනවා ලෑලි කෑල්ල. හරිද? අනිත් අතට ඇඳලා හොඳයි වගේ උදේ. ඔව්. ඕම දිනවා ලෑලි කෑල්ල. හරිද? පොඩක් ඇදයි නේද? ඕම්. ඊට පස්සේ මේකේ අපි දැන් 4කින් 5කින් මෙහෙම පිටිපස්සෙන් බේලියට ගහ ගන්නවා ඇන. ඇන ගහ ගන්න. හරි. ගහලා මේ මැද්දෙන් ටින් එකක් තියලා ඇන ටිකක් ගහ ගන්න. ඕමම ටින් එක තියෙනවා. අර දැමන් ටින් එක මෙහෙම තියෙනවා. කොහොමද ඒක අඳින්නේ? ඕමම ටින් එකක් තියෙනවා. හරි. මේ පැත්තෙනුත් ඒ වගේම ඇන 4ක් ගහ ගන්නවා. අත උස්සන් ඉන්න බෑ අතර දෙනවා. ඒකින්ද චුට්ටක් ඉන්න. හරි. මේ පැත්තෙනුත් ඇන 4ක් ගහ ගන්න. දැන් ඔයාලා හිතන්නේ මොකටද මේ ඇන ගැහුවේ මං ඉන්න බැරුවටද? ඇයි මේ ඇන ගැහුවේ මොනවා කරන්නද? කම්බි ටික ඇදලා බඳින්නනේ. හයි කරන්න. මෙන්න මෙතනින් කම්බියක් බැඳලා මෙතනින් නරගෙන ටින් එක අස්සෙන් ගන්න ඈ හිල් කරලා ඕම ඇදලා බඳින්න. මේ ටින් එක අස්සෙන් අරගෙන ඇදලා බඳින්න.
තේරුණාද? ඊළඟ කම්බියත් එහෙමයි. ඊළඟ කම්බියත් එහෙමයි. ඊළඟ කම්බියත් එහෙමයි. ඕම් ඇද්දලා බැඳ ගන්නවා. දැන් හරි වැඩේ. දැන් මට කියන්න මේ මොනවද කියලා. මේක මොකද්ද? ලෑලි කැබැල්ල. ලෑලි කැබැල්ල. ලෑලි කැබැල්ල. කවුද ලෑලි කැබැල්ල නිදු කියන්නේ? ලෑලි කැබැල්ල. මේ මොනවද? සිහින් කම්බි. කම්බි. මේක මොකද්ද? කුඩා ටින් එක. කුඩා ටින් එක. සැමන්ටින් එක. මම කිව්වේ සැමන්ටින් එක කියලා. සැමන්ටින් එක. හරිද? ඇඳ ගන්න ලස්සනට. මට දෙයක් කියනවද? දැන් මේ කම්බි ටික ඇදලා කම්පණය කරද්දි ලස්සනට ශබ්දය ඇහෙනවා. මේක ටිකක් හුරු වුණාම වාදනය කරන්න පුළුවන්. පැහැදිලිද? මට කියනවද දැන් මේ සැමන්ටින් එකක් මොකටද මේකට? වදිද්දී අර කම්පණය වෙන්න ශබ්දයක් ඇහෙන්න කම්පනයක් වෙන්න ඕන නේ. මොකද්ද? කම්පණය වෙන්නම් තන්තුව ඇහෙන ශබ්දේ වැඩි කරලා දෙනවා මේ ටින් එකකින්. ඒකට තමයි গিitar එකක් මෙහෙම පෙට්ටියක් තියෙන්නේ. දැකලා තියෙනවද ඔයාලා? ඔව් සර්. කොහොම පෙට්ටියක් තියෙන්නේ গিitar එකකත් ශබ්ද වැඩි කරලා දෙන්න. ওই පෙට්ටිය නැත්තම් গিitar එකේ ශබ්දෙ මදි. අපිත් මේ ටින් එකක් දාගන්නේ ඒකටයි. ගාලා ඇහෙන්නේ මේ ටින් එකේ ඉඳලා. තේරුණා? නැත්තම් මොකටද මේකට ටින් කියපන්කෝ. හරි? ලස්සන දැනගන්න. හරි දැන් අර එන්න බැරුව ගිය අයට හෙට උදේ නැගිටලා මම එතකොට වීඩියෝ එක දාලා තියෙනවා group එකට අද රෑ 8 විතර 8 9 වෙදි මම දානවා ඒකට හෙට උදේ බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න තේරෙන්නේ එතකොට මම අර සෙමිනාර් එකේ කතන්දරෙත් දාන්නම් ඊට පස්සේ ඒකත් වැඩේ ලැහැත්ති කරලා හැබැයි ඉතින් මෙහෙමයි නොමිලේ සෙමිනාර් එකක් නේ ළමයි 100ක්වත් ඉන්න ඕන ඔක්කොම අපි අද 11 වසර එකක් කරා හරි ඊට කලින් සතියේ 9 වසර එකක් කරා 8 වසර එකකුත් කරා ඔයාලගේ එකකුත් කරනවා ඇඳගත්තද එහෙනම් සර්. ඇඳ ගන්නකො ඇඳ ගන්න තරම් පේනව නේද ඔව් සර්. හරි ඔයාලට සිග්නල් තියෙනවා නම් සාමාන්‍යයෙන් මගේ වීඩියෝ එක නම් දැන් ස්ටක් වෙනවා අඩුයි ටිකක් හරි මගේ වීඩියෝ එකේ ඉර වෙන්නේ නැහැ ඔයාලට සිග්නල් තියනවා නම් අවුලක් යන්නේ නැහැ
So class 0 and year. 7ට කොහොමත් 6:45 විතර වෙද්දි මම ඉවර කරනවා. ඇයි? Math එක බලන්න ඕනද? මොකක් කිව්වා? මොකද්ද කිව්වේ? මොකද්ද ඔබට බලන්න ඕන කිව්වේ? ඈ? මට ඇහුන්නේ නැහැ. බලනවා මං දෙන්නේ ළඟපාත හිටියනම් පෙරලි යන්න. ඌරුවා. මැච් එක බලන්න. අනේ කාලා බුදිය ගනින්. හරි. මැච් එක බලන්න. දැන් මේ පන්තිය ටක් ගාලා මං ඉවර කරන්න ඕන උඩ මැච් එක බලන්න. තෝ වරෙන්කෝ පන්ති බලන්න. මම බලා ගන්න. මැච් එක බලපුවාම උඹේ ඔක්කොම හරියයි පුතේ. මේන් කියලා. උඹට එයි ඔය ස්ක්‍රීන් එකේ පේන මේ දීලා යන්න ඔක්කොම ටික. ඔබ මැච් එක බැලුවානේ කියලා. පුතේ ඒවා වැළුවට කමන්නේ තමන්ට වැඩක් නැති වෙලාවට. තමන්ට කිසිම වැඩක් කරන්න නැත්තම් අදුම ගානේ බුදියන්නවත් නැත්තම් වැළුවට කමන්නේ. තේරුණාද? තමන්ගේ වැඩ තියන් නිකන් නිස්කාරණේ කාලේ කන්න එපා. හරිද? විනෝදාංශයක් විදිහට මැච් එකක් බැලුවට මම වැරදි කියන්නේ නැහැ. නමුත් දැන් මේ පන්තිය මම නවත්තන්න ඕනද උඹට මැච් එක බලන්න? යප්පු. හරි. ලියන්න මේ වැඩෙන් තරලා මේ මට කියන්න මේක අයිති වෙන්නේ අර අපි ඉගෙන ගත්ත භාණ්ඩ වලින් මොන වර්ගයකටද? තන්තු කම්පනයෙන් හඬ නිපදවන භාණ්ඩවලට. එහෙම නේද? ලියන්න තරු ලකුණක් දාලා මෙහෙම රූපයේ පරිදි උපකරණ සකසා ටින් ගිටාරේ නැත්තම් ටින් වීණාව කියලා පොතේ ඔකට තියෙන්නේ. ටින් වීණාව කියලා ලියන්නකෝ රූපේ පරිදි උපකරණ සකසා ටින් වීණාව අපි ලිවෙනම් ගිටාරයක් කියලා. කමක් නැහැ ඉතින්. ටින් වීණාව වාදනය කර බලන්න. හරි. ඊළඟ තරු ලකුණ ලියන්න මෙහෙම. එවිට පෙනී යන්නේ මෙයද තන්තු කම්පනයෙන් හඬ නිපදවන භාණ්ඩයක් බවයි. එවිට පෙනී යන්නේ මෙයද තන්තු කම්පනයෙන් හඬ නිපදවන භාණ්ඩයක් බවයි. දැන් මොකද්ද කිව්වේ තන්තු කම්පනය? තන්තු කම්පනයෙන් හඬ නිපදවන භාණ්ඩයක් බවයි.
හරිනේ. ඔක්කොම ඉවර නම් ගන්න ටියුට් එක. ටියුට් එක ගන්න. ඒ වාක්‍යෙ ඉරක් ගන්න. නේද තන්තු කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩයක් බවයි කියන එක ඉරක් ගන්න. ඒ කරලා ගන්න ටියුට් එක. පුතේ ඔයාලා ක්ලාස් එකේ ඉන්නකොට එක දිගටම ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි දිහා බලාගෙන ඉන්න එපා. විනාඩි 5කට 6කට සැරයක් හරි පොඩ්ඩක් ඈත බලන්න. ඔයා එළිය තැනක ඉන්නව නම් තමයි වඩා හොඳ. පොඩ්ඩක් ඔයාලා ඈත බලන්න. ඈත කියන්නේ සෑහෙන ඈත බලන්න. S2කට අපි ඈත බලන තරමට තමයි පහසු. තේරුණාද? දැන් මමත් මෙතන හිටියට ඔයාලට පේනවා ඇති. මම මේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නවා හිටපු ගමන් ඔහොම කළා මම ඔහොම අහක බලලා තමයි ආයේ මේක දිහා බලන්නේ. ඔයාලත් දැන් අපි ඔය කතා කරන මේ වගේ වෙලාවල් එන්නේ. එතකොට පොඩ්ඩක් ඈත බලන්න. බලන්න කියන්නේ ටිකක් ඈත පේන විදියට බලන්න. දැන් පොල් ගහක් දිහා බලපන්. ඈත තියෙන. පොල් ගෙඩි පේනවද කියලා බලපන්. ඒ ඇති. තේරෙනවද කියන්නේ? කියන්නේ කොහොම කරලා කොහොම කරනවට වැඩක් නැහැ. ටිකක් පොල් ගහක් දිහා බලලා නිකන් පොල් ගෙඩි පේනවද කියලා බලහම කොහොමද? එතකොට ඇති. හරිද? පොල් ගස් නැත්තම් ඉතින් එහෙම ඔට්ටු වෙලා බලන්න එපා. අර කවුද? හරි. පොල් ගස් තියනවද කියලා බලන්න. හරි. ගත්තද ටියුට් එක? ඔව් සර්. හරි. ටියුට් එක මම අදට ෂෙයා කරනවා. ටියුට් එක ගත්ත නැති කට්ටිය ලබන සතියේ වෙද්දි ටියුට් එක අරගෙන ඉවර කරන්න. හරි. මේ මාසේ දැන් අවසానයි. ඒක නිසා මුදල් ගෙවලා ටියුට් එක අරන් ඉවර කරන්න ලබන සතියේ වෙද්දි. ඔයාලට දැන් මේ ප්‍රශ්නේ පේනවද? මේ පිටු අංක දෙකේ 4 වෙනි ප්‍රශ්නේ පේනවද? ඔව් සර්. ඔව් සර්. සර් ඔව්. මම රසායනයේ ඔව්. සර් නැන්දා මගේ නමට සල්ලි ගෙව්වද? හොඳ. රසාංජලි සර්. ඔව් පුතේ මට ඔයාගේ නමින් කවුරු හරි මුදල් ගෙවුවා. මං එයාට ටියුට් එක යවුවා. කවුද? අම්මා නෙමේද? නෑ සර් නැන්දා. හරි. ඔයා ටියුට් එක හම්බුනේ නැද්ද තාම? නෑ සර් ඒගොල්ලෝ මේ අහලා ගෙනත් දුන්නේ නැහැ. එයාගෙන් අහලා ඉල්ල ගන්න බෑ. මම එයාට ටියුට් එක යවලා තියෙන්නේ. නැත්තම් ඔයා මට මැසේජ් එකක් දාන්නකෝ. ඔයාගේ මේවා එකෙන් මම ඔයාට ටියුට් එක එවන්නම් එතකොට. හරිද? තේරුණාද ඔයාට? රසාංජලි තේරුණා සර්. හරි. ඔයා රසාංජලි කියලා මට මැසේජ් එකක් දාන්න මම ඔයාට එතකොට ටියුට් එක දාන්නම්. ඔයා මුදල් ගෙවලා තියෙන්නේ. හරි. මෙන්න මේ ප්‍රශ්නේ කරන්න 4 වෙනි එක. මේක. ඉවර නම් කියන්න මට ඉවරයි කියලා.
ළමයි ඉවරද? අපි බලමුද? චුට්ටක් ඉන්නකෝ. හරි සර්. හරි සර්. හරි. හරි බලමු. පළවෙනි ප්‍රශ්නේ. වරහණ තුල දී ඇති වචන යොදාගෙන හිස්තැන් පුරවන්න. හරිනේ? 1. අපට ඇසෙන සමහර ශබ්ද ස්වාභාවික ශබ්ද වන අතර සමහර ශබ්ද මොකද උත්තරේ? කෘතිමව ඔව්. කෘතිමව ඇති කළ ශබ්ද වේ. හරි දාගන්න හරිනම්. කෘතිමව ඇති කළ ශබ්ද වේ. කෘතිම එන එකට එන්නේ කෘතිම කියලා. 1 කෘතිම. හරිනේ? 2 ශබ්දය නිපද වෙන්නේ සෑම අවස්ථාවකදීම මොකක්ද? කම්පන නිසායි. එහෙනම් 2 කම්පන කියන එක එන්නේ 2ට. හරි දාගන්න. 2ට. 3 ධ්වනි ප්‍රබව ලෙස හැඳින්වෙන්නේ මොනවාද? ශබ්දය. 3 ශබ්දය නේ 3 ශබ්දය එන්නේ 3ට. 3ට එන්නේ ශබ්දය. ශබ්දයේ නිපද වන වස්තුවේ. 4 ශබ්දය සඳහා සංවේදී වන ඉන්ද්‍රියයි මොකද්ද? කන. මෙන්න මේක. 4ට එන්නේ කන. හරි. 5 රිද්මයකට ගැයෙන හෝ වැයෙන ශබ්ද මොනවාද? සංගීතය. එහෙනම් 5ට එන්නේ සංගීතය. හරි. 5ට එන්නේ සංගීතය. හරිනේ? 6 රිද්මයානුකූල නොවන මොන ශබ්දද? අවිධිමත් ශබ්ද. 6 රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්ද. ഘോഷා ලෙස හැඳින්වේ. හරිනේ? 7 අපේ කනට පීඩාකාරී විය හැක මොනවාද? අධික ශබ්ද. අධික ශබ්ද. එහෙනම් 7ට එන්නේ අධික කියන එක. 7ට එන්නේ අධික කියන එක. හරිනේ? 8 අන් අයට බාධා නොවන පරිදි ශබ්දය පරිහරණය කිරීම අපේ මොකද්ද? යුතුයකමකි. එහෙනම් 8ට එන්නේ ඒක. අපේ යුතුයකමකි. හරිනේ? 8 9 ශබ්දයේ කන වෙත යොමු කිරීම සඳහා මොකද්ද? කම්පෙත්ත. එහෙනම් 9ට එන්නේ කම්පෙත්ත. කව් සින්දු කියන්නේ 10 කන කැසීම සඳහා හෝ කන තුලට බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීම නිසා කනට හානි සිදු වීමෙන් මොකද්ද දුර්වල වෙන්නේ? ඇසීම. 10ම හරියයි බලන්න කියන්නේ. මගේ 10ම හරි සර්. හරි හොඳයි. කවුද සින්දුවක් කියන්නේ?
හරි. එහෙමනම් ඇති පුතේ අදට ටියුට් එක ගත්තේ නැති අය ටියුට් එක ගන්න මට කතා කරලා එහෙමනම් මම නවත්තන්නයි යන්නේ. මම වීඩියෝ එක දාලා තියන්නම්. හෙට උදේ link එක click කරලා බලලා ඔය පස්සේ මේ join වුණ අය ඒකේ වීඩියෝ එක බලලා සම්පූර්ණ note එක සම්පූර්ණ කරගෙන එන්නවා ලබන සතියේ class එකට එද්දි. හරිනේ? ලබන සතියේ බදාදට අපි seminar එක කරන්න ඔක්කොම ලැහැත්ති කරමු. හරි? එතකොට මම ඕගොල්ලන්ට group එක හදලා ඒකේ lesson එකත් එක්කලා විස්තර ඔක්කොම දාන්නම්. ඔයාලා ඒක ඔයාලගේ ඉස්කෝල වල group වලට දාලා ළමයි කට්ටිය එකතු කරලා ගන්න ඕනේ. එහෙමනම් හැමෝටම ආයුබෝවන්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්.